අපි හිතා හිටියත් අපේ කය කියලා අපිම දන්නේ නැතුව මේ කය යමකට සකස් වෙනවා. මැරෙන්න කලින් තවත් එහෙම නැත්නම් විනාශ වෙන්න කලින් තවත් බීජයක් හදලා විනාශ වෙන විදිහට තමයි මේ කය හැදිලා තියෙන්නේ. තේරුණාද? විඳි මඳුනා ගැනීම චිත්ත සංක. අන්නේ කාරණයක් එක්ක සිතුවිල්ලක් ඇති වෙනවා. පුද්ගලයෙකුට අපි හිතමු දැන් මේ කතා කරන්නේ අම්මා නේද? එහෙමයි. ස්ත්‍රියකට සිතුවිල්ලක් ඇති වෙනවා. ඒ සංසිතව ගන්න. ඒ සංසිතව ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අර මාතෘත්වයේ පිනිස සිතුවිලි ඇති වෙන්නේ. වැඩගත් අම්මා කෙනෙක් වෙන්න නම් බිහි කරන දරුවාත් වැඩගත් වෙන්න නම් විශේෂයෙන්ම ලැජ්ජාව බය කියන මෙන්න මේක කියන දේව ධර්ම කියලා. දේව ධර්මයේ මෙන්න මේ ලැජ්ජා බය කියන මේ කුසලය තමන් තුළ පදවාගත යුතුයි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. බෝධි ටීවී ශ්‍රී ලංකා YouTube නාලිකාව ඔබ වෙත ගෙන එන විමසුම විසඳුම අවබෝධයේ පදනම් කොටගත් ධර්ම සාකච්ඡාමය වැඩසටහනක තවත් ආරම්භයක් මේ සනිටුහන් වන්නේ. අද දිනේදීත් සුපුරුදු පරිදි බෝධි ටීවී ශ්‍රී ලංකා YouTube නාලිකාවේ අනුශාසක අවසරයි පින්වත් වැලිමඩ සුමේදංකර ගෞරවනීය ස්වාමින් වහන්සේ වැඩමවා සිටිනවා. අපි තාම ගෞරවණීයතුව ස්වාමින් වහන්සේව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ, අද දිනේදී අපි මාතෘකා කරන්ට බලාපොරොත්තු වන්නේ මේ ලෝකයට ජීවය ලබා දෙන ලෝකේ මනුස්ස ජීවිතය පැවැත්ම සම්බන්ධයෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන පින්වත් චරිත දෙකක් අපි ජීවිතයේදී හඳුනා ගන්නවා. ඒ මව සහ පියා විදියට. අද දිනේදී අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ මේ අපේ ජීවිතයට ඉතාමත්ම වැදගත් වෙන ලේ කිරි කරලා අපිට පොවලා අපිට ජීවිතය ලබා දුන් අපේ මව්තුමිය. මේ මව කියන භූමිකාව, මව කියන චරිතය අපි ජීවිතයේ මුලින්ම කියපු වචනේ තමයි අම්මා කියන වචනය. අපි මේ ලෝකේ මුලින්ම හඳුනාගත්තේ අපේ අම්මා. එතකොට මේ අපේ අම්මා කියන භූමිකාව, ඒ චරිතය අපේ ජීවිතයට ඊටම වැදගත් කියන කාරණය අපිට පැහැදිලි ස්වාමීන් වහන්සේ. මේ අම්මා කියන වචනය අපි කොහොමද හඳුනාගන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ? හැමදෙනාටම තෙරුවන් සරණයි. අම්මා කියන වචනය අපි නිතරම අහන දෙයක්. අම්මලා ඉන්නේ මිනිසයන්ට විතරක් නෙමෙයි. අම්මලා තිරසංකත සත්‍යයන්ටත් ඉන්නවා. ඒ වගේම තමයි අම්මලා අපිට පේන සත්‍යයන්ට විතරක් නෙමෙයි නොපෙනෙන සත්‍යයන්ටත් ඉන්නවා. ඒ වගේම දැන් මහත්තයා අහලා නැද්ද? ගස්කොලන් වලටත් අම්මලා කියලා අඳුනන අවස්ථා තියෙනවා නේද? මෞෂාකය වගේ. මෞෂාකය. ඒ වගේම තමයි අපි ඉස්සර අපි අල හදන කාලේ කඩෙන් ගේන මේ බීජ වර්ගයක් තියෙනවා. අල වගේ. ඒකට කියන්නේ මව් වල. එතකොට මේ මව කියන අම්මා කියන වචනය මිනිස්යන් අතරේ විතරක් නෙමෙයි තිරසංගත සත්‍යයන් අතරේ තියෙනවා. ඒ වචනේ කතා නොකරත් අම්මලා ඉන්නවා. විතරක් නෙමෙයි මේ ගහකොළට පවා අම්මා කෙනෙක් ඉන්නව බව අපිට පේනවා නේද? ඒ කියන්නේ මෙහෙම දෙයක්. කෙනෙක් උපදින්න කෙනෙකුට උපතක් ලබා දෙන්න ප්‍රධාන සාධකයක්. ඉතින් මහත්තයා මේ අම්මා කියන්නේ අපි දැන් මිනිස්සෙක් විදිහට නෑ අපි අම්මා කියලා හඳුන්වන්නේ. මොකද මේ තමන්ට උපත දුන්න කෙනාට මොකක් හරි නමකින් කතා කරන්න ඕන. සිංහල භාෂාවෙන් අපි අම්මා කිව්වත් වෙන භාෂාවකින් අම්මා කියන්නේ නෑ. හැබැයි වෙන શબ્දයකින්
ඒ අම්මව අඳුන ගන්න නේද? එහෙමයි සන්නස්. නමුත් සියලු අම්මලාගේ කාර්ය, ඒ කියන්නේ එහෙම නැත්නම් සියලු අම්මලා විසින් කරනු ලබන්නේ මොකද්ද? තවත් උපතක් ලබා දීමයි. නේද? තවත් උපතක් ලබා දීමයි. එහෙම නැත්නම් මේ සසරේ පැවැත්මක් තියෙනවනේ. සත්‍යයගේ. ඒ විතරක් නෙමෙයි සාකවල පැවැත්මක් තියෙනවනේ. නේද? එතකොට ඒකට මූලිකත්වයේ ගෙන දෙන කාරණේ කියන අදහසින් තමයි මේ අම්මා අපිට අඳුනගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ කාරණේදී අර ගහකොළට තියෙන අම්මා කියන අදහසට වඩා ටිකක් වෙනස් සත්‍යයක් විදිහට ගත්තට පස්සේ. හැබැයි ස්වභාවික සංසිද්ධිය එකයි වගේ. එහෙමයි. අවසරයි පින්වත් ස්වාමින්වහන්සේ. ස්වාමින්වහන්සේ සඳහන් කරන්නට යෙදුණා මේ මව සමග ස්වභාවික සංසිද්ධියක සම්බන්ධතාවය. මොකක්ද ස්වාමින්වහන්සේ මේ ස්වභාවික සංසිද්ධිය? පින්වත් මහත්තයා ස්වභාවික සංසිද්ධිය කියන කාරණේදී ඕක තමයි ධර්මය කියන වචනේ. එහෙම නැත්නම් ධර්මයේ කියන අර්ථයෙන් ඕක තමයි පෙන්වලා දෙන්නේ. අපි මේ සත්‍යයන් ගැන අපි මුලින්ම කල්පනා නොකර ගහකොළ වැල ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලමුකෝ. නේද? එහෙමයි. අපි ඉස්කෝලේ යනකොට අපි ඉගෙනගෙන තියෙනවානේ. කොහොමද තවත් බීජයක් හැදෙන්නේ, ගෙඩියක් හැදෙන්නේ, පැලයක් හැදෙන්නේ කොහොමද කියලා නේ? එහෙමයි. පරාගණය වෙන්න ඕනේ මලක්. නේද? එහෙමයි. එතකොට මේ පරාගණය වෙද්දී අපි අහලා තිනවා ස්ත්‍රී මලකුයි පුරුෂ මලක්. සාමාන්‍යයෙන් මට මතක විදිහට. එතකොට ඒක පරාගණය වෙන්න ඕනේ. එතකොට තමයි එහි ගෙඩියක් හැදෙන්නේ. නේද? එහෙමයි. ඊට පස්සේ තමයි ඒකේ තමයි බීජ හැදෙන්නේ. නේද? ඊට පස්සේ ඒ බීජ තමයි ආයත ඇතැන් වල පැලවෙන්නේ. ඒ බීජ වලින් තමයි ආය ගස් කොළන් හැදෙන්නේ. ඊට පස්සේ ඒ බීජ ඒ ගස් කොළන් වල මල් හැදෙනවා. එතකොට මේ මල් වල තියෙනවා දැන් ඒතර වර්ග දෙකක්. නේද? එතකොට ඒ අර එකතු වීමක් සිදු වෙනවා. නේද? ඒක අර අපි දකින දෙයක්. නේද? ඒ වගේම තමයි වැල් ගත්තොත් ඒව නිකම්ම පොළොවට දැම්මත් සමහරක් වෙලාවට මුල් ඇදලා යනවා. නේද? එතකොට මේ අපි දැන් පරිසරය තුළ අපේ ස්වභාවික සංසිද්ධියක් දකින්නවද නැද්ද? දකින්න ලැබෙනවා ස්වාමීනි. අපි මේ පරිසරය ගත්තොත් ස්වභාවික සංසිද්ධියක් දකින්න. ඒ ස්වභාවික සංසිද්ධිය ඉක්මවා යන්නේ හැකියාවකුත් නැහැ. නේද? එහෙමයි ස්වාමීනි. සමහරක් වෙලාවට මේ පටක රෝපණය කියන කාරණේ දැන් වර්තමානයේ කරනවානේ. නේද? එහෙමයි ස්වාමීනි. ඒ මේ පරිසරයේම මේ තියෙන ස්වභාවික සංසිද්ධියක් නිසා වෙන දෙයක් නෙමෙයි. නේද? එතකොට මේ අපි මේ ගස්කොළන් අජීවී වස්තුන් සම්බන්ධයෙන් දැන් අජීවී කියලා කියන්නත් බෑ. සාක වගේ වැඩෙනවනේ නේද? එහෙමයි ස්වාමීනි. සිතක් නැති විඥානයක් නැති දේවල් පව. මේ විදිහට මේ වැඩෙනවා. ඒ වගේම තමයි තමන්ගේ වර්ගය අබෝ වෙන බව අපිට පේනවා. දැන් මේ අනිකුත් සත්වයන් දිහා බැලුවත් විශේෂයෙන් මිනිස්සයා නේද? අනිකුත් තිරිසන් සත්තු අතරේ නේද? කිරිබොන සත්තු නේද? මේ විදිහට බැලුවට පස්සේ අපි දකින්න ඕනේ මෙහෙමයි. මේ සත්‍යයන් අතරේ ස්වභාවික සංසිද්ධිය තියෙනවා. එහෙම නේද? එහෙමයි ස්වාමීනි. ස්වභාවික සංසිද්ධියක් කියලා කියන්නේ මේ ස්ත්‍රිය වැඩෙනවා. නේද? පුරුෂයාත් වැඩෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කලලයක් හටගන්න. දැන් ඕනෑම මනුස්ස දරුවෙක් බිහි වෙන්නේ නැත්නම් පිළිසිඳ ගන්නේ ස්ත්‍රියගේ මව් කුසේ. නේද? ස්ත්‍රියගේ මව් කුසේ. එතකොට මෙන්න මේ විදිහට පිළිසිඳ ගන්න
උවමනා කරන කාරණා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි කාරණේ තමයි ස්ත්‍රිය මම ඍතු වෙන්න ඕන. ඒ කියන්නේ මාසිකව ඒ ස්ත්‍රියගේ ඩිම්බයක් පිට වෙනවා. මාසිකව. එතකොට ඒ සංසිද්ධිය තමයි මේ ඍතුමත් වෙනවා කියලා කියන්නේ. ඒ වගේම තමයි පුරුෂයෙක් හා එකතු වෙන්නත් ඕන. ඒ කියන්නේ සුක්‍රාණු එකතු වෙන්න. අපි දන්නවා ඒක නේද? මෙන්න මේ දෙක අපි හිතමුකෝ එකතු වුණාට පස්සේ එතෙන්ද ගන්ධබ්බෙක්ගේ පැමිණීමක් සිදු වෙන්න ඕන. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අන්න එතකොට තමයි මව් කුසේ කලලේ හැදෙන්නේ පිළිසිදු ගැනීමක් සිදු වෙන්නේ. මම මේ ස්වභාවික සංසිද්ධිය කියලා කියන්නේ එහෙමද? කොයි විදිහට ඍතු වෙන ස්ත්‍රියක් කැමැත්තෙන් හෝ පුරුෂයෙක් සමග එකතු වුණත් මොකද වෙන්නේ? පිළිසිදු ගන්න. අකමැත්තෙන් හෝ එකතු වුණත් මොකද වෙන්නේ? ඒකේ ස්වභාවයම පිළිසිදු ගන්න. එහෙම සංස්. අපිට දැන් කියන්නේ දූෂණය කරාට පස්සේ ඒ අකමැත්තෙන් නේද? ඒත් මොකද වෙන්නේ? පිළිසිදු ගන්න. ඒ නිසායි වැඩිහිටියෝ ස්ත්‍රිය ආරක්ෂා කරන්නේ. මේ කියන්නේ මේ ස්වභාවික සංසිද්ධියක් තියෙනවා. යම් කාලයක් ආවට පස්සේ ස්ත්‍රිය වැඩිමහලු වෙනකොට ඒ කය ඒකට හැඩ ගැහෙනවා. ඒ වගේම තමයි පුරුෂයාගේ කයත් ඒ සඳහා හැඩ ගැහෙනවා. විශේෂයෙන්ම මවගේ කය. දැන් වෛද්‍යවරු පවා කියලා කියන්නේ හෝමෝන ස්‍රාවය වෙනවා නේද? ඊට පස්සේ විවිධාකාර විදිහට මේ ශාරීරික ස්වභාවය වෙනස් වෙලා යනවා. දැන් මේ මොකද්ද වෙන්නේ මේ? අපි හිතා හිටියත් අපේ කය කියලා අපිම දන්නේ නැතුව මේ කය යමකට සකස් වෙනවා. මැරෙන්න කලින් තවත් එහෙම නැත්නම් විනාශ වෙන්න කලින් තවත් බීජයක් හදලා විනාශ වෙන විදිහට තමයි මේ කය හැදිලා තියෙන්නේ. ඒක නිසා මෙන්න මෙහෙම දෙයක් සිදු වෙනවා. ඒ තමයි මේ මව කියලා කිව්වට පස්සේ ඒක මේ අම්මා මිනිස්යන් අතර විතරක් නෙමෙයි. තිරසංගත සත්ත්වයන් අතරත් අපි දකිනවා. නේද? ඉතින් එතකොට ඔන්න ස්වභාවික සංසිද්ධියක් සමග ඇතිවෙන. එහෙම නැත්නම් පිළිසිඳ ගන්න. අන්න ඒ දරුවා එහෙම නැත්නම් ඒ කෙටියා නේද? පෝෂණය කරන ආරක්ෂා කරන කෙනා තමයි අම්මා කියලා කියන්නේ. දැන් ගහකොළට ඇත්තටම බෑ තමන්ගෙන් හැදුන අනිත් අය ආරක්ෂා කරන්න. හැබැයි සත්‍යයන්ට පුළුවන්. අම්මා කියන කාරණේදී අපි ගැඹුරින්ම කල්පනා කරනකොට ස්වභාවික සංසිද්ධිය සමගම සිදුවෙන දෙයක් තමයි එහෙම නැත්නම් ස්වභාවික සංසිද්ධියක් සමගම ලැබෙන දෙයක් තමයි මේ අම්මා කියන දේ. එහෙමයි. අපි මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙනත් අපි ජීවත් වෙන්නත් ඕනේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ සඳහන් කරන්නට යෙදුනා මේ ජීවයක් ලෝකයට ලබා දීමේදී මවගේ කායික වෙනස්කම් සිදුවන ආකාරය එහි ජීව විද්‍යාත්මක සම්බන්ධතාවය පිළිබඳව. ඒත් එක්කම ස්වාමීන් වහන්සේ දැන් මෙතනදී අපිට දැනගන්නට පිළිවන්කම තිබෙනවාද මව මේ සම්බන්ධයෙන් මානසිකව යම් සූදානමක් වෙනවද නැත්නම් මානසික විපර්යාසයන් සිදු වෙනවද? ඒ සම්බන්ධව කොහොමද ස්වාමීන් වහන්සේ අපි පැහැදිලි කරගන්නේ? හොඳයි මහත්තයා. මම මුලින්ම කියන්න ඕනේ මේ මම ඔය ස්වභාවික සංසිද්ධිය කියන කාරණය යම් මම හිතන සුළු ප්‍රමාණයක් වෙන්න ඇති කතා කරන්න ඇති. මීටත් වඩා පැහැදිලිව මීටත් වඩා හොඳට මේ ඉස්කෝලේ යන ළමයි මුත් දන්නවා. මම හිතන්නේ වැඩි හිටි ළමයි. වෛද්‍යවරු කොහොමත් හොඳින් දන්නවා. නේද? ඊට පස්සේ ඉගෙන ගත්ත ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගත්ත හැමෝම මේ කාරණේ කියලා දන්නවා. නේද? මම හිතන්නේ මේක පැහැදිලි කරන්න දෙයක්වත් නැහැ. නමුත් මතක් කිරීමක් කළා. මෙහෙම දෙයක් සිදු වෙනවා කියලා. නේද? එතකොට ස්වභාවික සංසිද්ධියක් තුළ
ස්වභාවික සංසිද්ධියක් තුළ පිළිසිඳ ගැනීමක් සිදු වෙනවා. දැන් අපි මේ ජීව විද්‍යාත්මක කියලා කතා කරනවා. නේද? එහෙමයි සයන්ස්. මේවා මේ ජීව විද්‍යාත්මක විදිහට කියලා කෙනෙකුට දැනගන්නත් තියෙන එකක් නේද? ඇත්තටම දැන් මේවා මේ හොයලා බලලා පරිශීලනය කරලා නිරීක්ෂණය කරලා මේවා හරියටම මෙන්න මෙහෙමයි කියලා දැනගත්ත දේවල්නේ. එහෙමයි සයන්ස්. ඒක තමයි මේක මෙහෙම දෙයක් තියෙනවා. මේක තමයි ධර්මය. නේද? එහෙමයි සයන්ස්. එතකොට දැන් ඒ කායිකව දැන් අම්මා කෙනෙක් වෙන්න කලින් ස්ත්‍රියගේ ශරීරයේ සිදුවෙනා වූ විවිධාකාර වෙනස්කම්. ඒක ස්වභාවික සංසිද්ධියක්. දැන් අපි ඒ අතරේ කතා කරනවා දැන් මහත්ය ආපු කාර්යයත් එක්කම මොකද්ද මානසිකවත් නේද? මානසිකවත් යම් ආකාරයේ වෙනස්කම් වලට ලක් වෙන බව. අම්මා කෙනෙක් වෙන්න කලින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහත්ය මෙහෙම දෙයක්. ඒ තමයි සංඛාරයන් තුනක් තියෙනවා. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කාය සංඛාර කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස. වචී සංඛාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර. අපි මේ කතා කරන්න කලින් අපි ඇතුලේ හදා ගන්නවා කතා කළ යුතු දේ හිත. ඒක තමයි වචී සංඛාර. අපි මොනද වචනයක් පිට කරන්න ගියා? හිතලා තමයි ඒක විමසලා තමයි පිට කරන්නේ. තුන්වෙනි එක තමයි මොකද්ද මේ? චිත්ත සංඛාර. සිත හා බැඳලා තියෙනවා. ඒකට භාග්‍යතුන් වහන්සේ පෙන්ලා දෙන්නේ විදීන් හඳුනා ගැනීම කියන දේ. කාරණා දෙක. චිත්ත සංඛාර සිත හා බැඳලා තියෙනවා. එතකොට දැන් අපිට මොන ආකාර සිතුවිල්ලක් සිතට ආවත් ඒක විදීමක් හා එකතු සම්බන්ධයි. වගේම තමයි හඳුනා ගැනීමක් සමග සම්බන්ධයි. මොකද විඳින දේ සාමාන්‍යයෙන් ඕනෑම සත්‍යයක් අඳුන ගන්න. මෙන්න මේ විදීම කියන කාරණේදී තමයි අපි තවදුරටත් කල්පනා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහත්තයා මේ කය තියෙනකොට කය ඇති කල්ලි උපදිනවා කියනවා සැප විඳි. කය තියෙනකොට කය ඇති කල්ලි උපදිනවා කියන දුක් විඳි. කය තියෙනකොට කය ඇති කල්ලි උපදිනවා කියනවා දුක් සැප රහිත විඳි. දුක් සැප රහිත විඳි. එතකොට මේ අර කය තිබුණොත් ඒ කියන්නේ ජීවත් වෙලා ඉන්නකොට ඒ ජීවත් වෙලා ඉන්න කෙනා තුළ දැන් කය තියෙනවානේ. මේ කයම තමයි විදීමට හේතුවක් වෙන්නේ. මම ඒක කියන්නේ මේ විදිහට කුසේ කෑම අඩු වුණාට පස්සේ ඇති වෙනවා මොකද්ද? ඉබඩේ. ඔව්. කුසීම. එහෙමයි සර්. විදීමක් ඇති වෙනවා. එහෙමයි. ඒක අඳුන ගන්නවානේ නේද? අන්නේ බඩගින්නත් එක්ක මොකක් හරි සිතුවිල්ලක වෙනස්කමක් සිදු වෙනවද නැද්ද? සිදු වෙනවා සාමාන්‍යයෙන්. වෙනවනේ. එහෙමයි සර්. පිපාසයක් කියන්නේ මොකද්ද? ශරීරයේ ජලය අඩුවීමක්. ඒ බව දැනගෙන විඳිනවා. එහෙමයි සර්. නේද? එතකොට ඒ නිසායි අපි පිපාසකේ නම එකට දැම්මේ. පිපාසය කියන ඒ විඳීම හේතු කරගෙන සිතුවිල්ලේ මොකක් හරි වෙනසක් සිදු වෙනවද නැද්ද? සිදු වෙනවා සාමාන්‍යයෙන් අපිට ජලයේ අවශ්‍යතාවයක් දෙනවා දැන්. ඔව්. අන්න ඒ වගේ මෙන්න මේ එකක් තියෙනවා. මොකද්ද? කය කියලා කියන්නේ මේ ශරීරය කියලා කියන්නේ තාමත් මේක ඇත්තට හොඳට බලන්න ඕන එකක්. වර්තමානයේ වෛද්‍යවරු කියන්නේ මොකද්ද? හෝමෝන ස්‍රාවය වීමක් සිදු වෙනවා කියලා කියන්නේ. එහෙමයි සර්. නේද? අපි ඕකට කියමු මෙහෙම එකක්. ධර්මානුකූලව නම් අපි කියමු පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මේ භාගතුන් වහන්සේ දේශනා කළා. මේ සතර මහා ධාතුන්ගේ හටගත්ත මේ ශරීරයේ ඇති වෙන වෙනස්කම්. වෙනස්කම් ඇති. අන්නේ වෙනස්කම් ඇති වෙනකොට මොකද වෙන්නේ? ඒක දැනෙනවා. විඳීමක් ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? අර සිතුවිලි වෙනස් වෙනවා.
දලබුවෙක් ගෑවුනාට පස්සේ කැසීමක් ඇති වෙනවා. සමහරක් වෙලාවට ඒක මුළු ශරීරයේම නිකන් පළු දාන්න වගේ ගතියක් කියන දැවිල්ලක් ඇති වෙනවා. නේද? එතකොට එයාට ඒක සංසිඳව ගන්න මොකක් හරි උපක්‍රමයකට යනවා. සිතුවිල්ලක් විදිහටනේ බඩගින්නෙත් එහෙමයි. පිටැවිසීමෙත් එහෙම වගේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙමයි සම්මත. අනේ වගේ ශරීරය වැඩෙනකොට අර නැති හෝමන සාවය වෙනකොට එහෙම නැත්නම් මේ ධාතු වල විපර්යාස සිදු වෙනකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් වල විපර්යාසයක් සිදු වෙනකොට ඒක මොකද වෙන්නේ? ඒකේ ඒ කාරණ හේතු වෙන යම් ආකාරයේ විදීමක් ලබන. අඳුනා ගැනීම සිදු වෙන එකත් එක්ක. විදීම අඳුනා ගැනීම කියන්නේ චිත්ත සංකාර. තේරුණානේ? විදීම අඳුනා ගැනීම කියන්නේ චිත්ත සංකාර. අන්නේ කාරණයක් එක්ක සිතුවිල්ලක් ඇති වෙනවා. පුද්ගලයෙකුට අපි හිතමු දැන් මේ කතා කරන්නේ අම්මා නේද? එහෙමයි. ස්ත්‍රියකට සිතුවිල්ලක් ඇති වෙනවා. ඒ සංසිතවද. ඒ සංසිතවා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අර මාතෘත්වයේ පිනිස සිතුවිලි ඇති වෙන්නේ. රසායනික විනාශකමක් කියලා දැන් නිරන්තරයෙන්ම කතා කරන බවන්නේ තියෙන්නේ. වෛද්‍යවරු. මේක තමයි මොකද්ද? මේ අනාත්ම ස්වභාවය. සිතුවිල්ල වෙනස් වෙද්දී මොකද වෙන්නේ? දැන් මං කියන්නේ කැසීමක් ඇති වෙනකොට කසනවනේ. මෙතනත් එහෙමයි. අර ධාතුන් වල අතරමහා ධාතුන් හටගත්ත මේ ශරීරයේ යම් යම් වෙනස්කම් සිදු වෙද්දී ඒ සංසිඳවා ගැනීමට සිතුවිල්ලකින් දායක වෙනවා. අන්න එතකොට තමයි අර සමහරක් වෙලාවට ඇලීම, ආදරය, ඊට පස්සේ ආසාව, එමෙත් මේ බඳු ආකාර විවිධාකාර සිතුවිලි වලින් අර මව් කුසකට දරුවෙක් බිහි කරගන්න උවමනා කරන පරිසරය හැදලා දෙනවා. මේ අපි මේ ස්වභාවික සංසිද්ධිය මේ ධර්මයේ නම් වූ මේ ස්වභාවයේ කතා නොකර අපිට මේ කාරණේ අම්මා කියන කාරණේ අම්මා කියන්නේ කවුද කියන එක අපිට හරියට අඳුරගන්න බෑ. අපි ඒකයි මේවත් කතා කරන්න ඕනේ. කතා කරන්න ඕනේ. මේ මානසිකව ඇති වෙන්නේ සම්පූර්ණයෙන්ම මෙතන ගෙනියන්න. මම අර කලින් කිව්වේ මොකද්ද? මිනිස්සෙක් මැරෙන්න කලින් ඒ ශරීරයම හදලා දෙනවා තවත් කෙනෙක් උපද්දවන්න. ඒක කායිකවත් ඒ සඳහා යොමු වීමක් තිබෙනවා මානසිකවත් මේ විදිහට යොමු වීමක් තිබෙනවා. අන්න මෙන්න මේක අඳුර ගන්න. ඒතර මානසික ආදරය, සෙනෙහස නේද? ඒක දරුවෙක් කෙරෙහි නෙමෙයි පුරුෂයෙක් කෙරෙහි. කාන්තාවක් කරන. පුරුෂයෙක් නම් ස්ත්‍රියක් කෙරෙහි. මේ ආදරය, සෙනෙහස, ආසාව, ඇල්ම මේ ඔක්කොම ඇති වෙන්නේ අන්න අර ධාතු වල වෙනස්කම සමගම ඇති වෙනවා විදීම් හඳුනාගෙන. ඒක තමයි සිත හා බැඳිලා තියෙන්නේ. ඒ නිසා විවිධාකාර සිතුවිලි පොදුයි. ඒක තමයි ඔය මානසික වෙනස්කම කියලා කියන්නේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ ලෝක පැවැත්ම සම්බන්ධයෙන් ලෝකයට ජීවයක් ලබා දීම සම්බන්ධයෙන් සිදුවන මේ ස්වභාවික සංසිද්ධිය කුමක්ද කියන කාරණය ඔබ වහන්සේ පැහැදිලිව සඳහන් කරන්නට යෙදුණා. ඒත් ස්වාමීන් වහන්සේ අපි දකිනවා මේ ස්වභාවික සංසිද්ධිය මත ඇතිවන ස්වභාවික අවශ්‍යතාවයන් මානසික වෙනස්කම් විපර්යාසයන් අපේ සංස්කෘතිය තුළ යම් යම් සීමාවන් වලට තහංචි වලට ලක් කොට තිබෙනවා. අපි දකිනවා ස්වාමීන් වහන්සේ අපේ සංස්කෘතිය තුළ කාන්තාව, ස්ත්‍රිය, පුරුෂයා කියන්නේ පිළිබඳව සංස්කෘතික නිර්වචනයක් තියෙනවා. අන්නේ සංස්කෘතික සීමාකම් බන්ධනයන් එක්ක තමයි මේ පාලනය සිදු වෙන්නේ කියලා වගේ අපිට දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ කුමන ආකාරයේ පාලනයක්ද මෙතන සිදුවන්නේ ස්වාමීන් වහන්සේ? ස්වභාවික සංසිද්ධියක් තුළ පිළිසිඳ ගැනීමක් සිදු වෙනවා. එතකොට ඒ පිළිසිඳ ගැනීම එහෙම නැත්නම් දරුවා මව් කුසට පැමිණීම කියන මෙන්න මේ කාරණේදී එයා තමයි එයාව බලා ගන්න, එයා පෝෂණය කරන කෙනා තමයි අම්මා. නේද? එහෙමයි සම්මත. හැබැයි මෙන්න මෙහෙමයි. දැන් මහත්තයා කිව්වා පාලනය කරන්න නතු කරලා තියෙනවා. ස්වභාවික සංසිද්ධියක් වුණත් පාලනය කරන්න නතු කරලා තියෙනවා. මෙන්න මේක තමයි මේ සුගති ලෝකයේ ඇති සමාජය තුළ මෙහෙම එකක් තියෙනවා.
ඒ තමයි මේ ස්වභාවික සංසිද්ධිය තුළ වුණත් අම්මා කියන කෙනා වැදගත් කොටයයි අපි සලකනවා. නේද? ඒක සමහරක් වෙලට මෙහෙමයි. මේ මිනිස්යන් අතර විතරක් නෙවෙයි. තිරිසන්ගත සත්වයන් අතරේ පවා මේ අම්මට වැදගත්කමක් දීලා තියෙනවා. නේද? ඒ කියන්නේ අපි දැන් අතීතයේ විවිධාකාර මේ සිද්ධි භාග්‍යතුන් වහන්සේ වැඩි හිටි කාලේ ඉඳලා පවා නේද? ඊටත් කලින් පවා මේ බඩදරු මමක් ඉන්නවා නම් අපි දුන්න බැල්ලියෙක් වුණා කැම ටිකක් දෙනවා පිළි. ඒතකොට එයාට අර නිකන් මව කියන ඒ අදහසින් එයාට වැදගත්කමක් ලැබිලා තියෙනවා නේද? ඒ දරුවා පිළිසිර ගත්තේ කුමන ක්‍රමයකට වුණා ඒ අර දරුවා මව් කුසේ දරාගෙන ඉන්න නිසා ඒ දරා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට ඕනෑම සත්වයකට වැදගත්කමක් ලැබිලා තියෙනවා. මොකද එයා තමයි මේ නැවත මේ ලෝකයට තවත් પરම්පරාවක් බිහි කරන්නේ. මනුස්ස සමාජය තුළ පාලනය කර නතු කරලා තියෙන්නේ ඒ මනුස්ස සමාජය තුළ පැවැත්මට. තිරිසන්ගත ස්වභාවයකට වඩා වෙනස් ස්වභාවයක් තියෙනවා මනුස්සයාට. තිරිසන් වෙනම ලෝකයක්. මනුස්ස කියන්නේ වෙනම ලෝකයක්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔය මේ හරියට නියමාකාරයෙන් මේ ජීවිතය ගැන දන්නේ නැතුණාට පස්සේ මනුස්සයාත් දැන් තිරිසන් වගේ වැඩ කරනවා. අපේ ජන සමාජය තුළ මේ පාලනයක නතු වෙලා තියෙනවා. ස්වභාවික සංසිද්ධියක් තුළ ස්ත්‍රියකට උමනා වෙනවා පුරුෂයෙක්, පුරුෂයෙකුට උමනා වෙනවා ස්ත්‍රියක්. නමුත් සුදුසු කාලයේ සුදුසු විදිහට ඒ කටයුතු සිදු කරලා දෙන්නේ ඇයි? සමාජ අර්බුදයක් ඇති නොවන විදිහට. ඒක වෙන පැත්තක්. වෙන පැත්තක්. ඒ වගේම තමයි ඇත්තටම මේවා පාලනය කරන්න ඕනේ. මේ විදිහට පාලනයකට නතු වෙන්න ඕනේ කෙනෙකුට දුක අවසන් කරන්න. මොකද ඒකට හේතුව මේ ඔස්සේම මේ සිතුවිල්ල දෝලණය වෙනකොට සිදු වෙන්නේ මොකද්ද? සසරට දර බවක් සිදු වෙනවා. යම් කෙනෙක් දුක අවසන් කරන්න කැමති නම් මෙන්න මේ කය තුල උපදින්නා වූ විඳීම ඒ වගේම තමයි ඒ විඳින බව හඳුනා ගැනීම කියන මේ චිත්ත සංකාරය මේ විඳීම හඳුනා ගැනීම පිළිබඳ මන අවබෝධයක් ඇති කරගෙන ඒ කයත් නිරුද්ධ කළා දාන්න ඕනේ. ඒ විඳින බවත් ඒ අඳුන ගන්න බවත් නිරුද්ධ කළා දාන්න ඕනේ. ඒ සඳහා තමයි මේ සිතුවිලි වල පාලනයක් ඕනේ. දැන් එතකොට සමාජෙම වශයෙන් අපි පාලනය කරනවා කියලා කියන්නේ තමන්ට මේ සිතට එන සිතුවිලි වලට අනුවම කටයුතු නොකර ඉන්නනේ. ඒ අර ඔක්කොම බැමින් කැමනද මේ නීති රාමුවක් තියෙන්නේ ඊට පස්සේ මොනවද මේ සංස්කෘතියක් තියෙන්නේ නේද? සදාචාරයක් කියලා තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක් අර සිතුවිල්ලට වැට බැඳීමක් කරන්නේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, අපි මේ සාකච්ඡාවේදී හඳුනාගත්ත ස්වාමීන් වහන්සේ මේ ස්වභාවික සංසිද්ධිය මත පදනම් වූ මානසික ස්වභාවය තුලින්ම තව තවත් ලෝකයට ජීවයක් ලබා දෙමින් අපි සසරටම ඇද දමන ස්වභාවයක් තිබෙනවායි කියන කාරණේ. ඒත් එක්කම පින්වත් ස්වාමීන් වහන්සේ මේ මානසික ස්වභාවය, මේ ස්වභාවික සංසිද්ධිය මත පදනම් වූ මානසික ස්වභාවය පාලනය කරන්නට අපි විවිධ සංස්කෘතිකමය සිරිත් චාරිත්‍ර වාරිත්‍ර අපි භාවිතා කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් පින්වත් ස්වාමීන් වහන්සේ අපි ආවාහ විවාහ චාරිත්‍රය ගත්තත් මේ ස්වභාවික සංසිද්ධිය මත සිදුවන අවශ්‍යතාවයන්ට සංස්කෘතිය ප්‍රතිචාර දක්වන අවස්ථාවක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒත් පින්වත් ස්වාමීන් වහන්සේ අපි දකිනවා මේ ස්වභාවික සංසිද්ධිය මත ඇතිවන මානසික අවශ්‍යතාවයන් පාලනය කරන්න නීති රීති, සංස්කෘතිය, සාරධර්ම, සිරිත් මේ අනාදී වශයෙන් විවිධ ක්‍රමෝපායන් අපි භාවිතා කළත් මේවා ඉක්මවා ගිහිල්ලා මේ සීමා මායිම් බිඳ දමමින් අර නැවතර ස්වභාවික සංසිද්ධිය මත සිදුවන මානසික අවශ්‍යතාවය ප්‍රබල වෙලා මේ සමාජ සිරිත් චාරිත්‍ර වාරිත්‍රයන් බිඳ වැටෙන අවස්ථාවන් අපි දකිනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ මේ ස්වභාවික සංසිද්ධිය මත ඇතිවන දැඩි මානසික අවශ්‍යතාවය පාලනය කරන්න පුළුවන් ප්‍රබලම
හොඳම සාධකය අපිට කොහොමද අපි පින්වත් ස්වාමීන් වහන්සේ හඳුනගන්නේ? හොඳයි පින්වත් මහත්මයා. මේ කාරණා වලින් අපිට පේන්නේ මෙහෙම දෙයක්. ඒ තමයි මේ වසඟේ පවත්වන්න බැරි බවක් මොන ආකාරයේ නීති රාමුවක් තුළ තිබ්බත් එහෙම එකක් තිබෙනවා. වසඟේ පවත්වන්න බැරි ස්වභාවය. ඇයි ඒ කායිකව ඇතිවෙනා වූ ධාතු කිපීම කියලා භාගිතනස් මේක දේශනා කරනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අපිට ලෙඩක් හැදෙනවා කියලා කියන්නේ දැන් අපිට දැන් බිරිසාව කියලා කියන්නේ සෙම වැඩි වෙනවා කියන එකනේ. ඒ කියන්නේ ආපෝ ධාතුවේ කිපීමක්. එහෙනම් ඒක දැනගන්නවා. ඒක දැනගැනීමේ ප්‍රතිඵලයක් විදිහට මිදීමක් ඇති වෙනවා. මේ මිදින කියන්නේ දුක් මිදීමක් ඒ සංසිඳව ගන්න ලබන මහසිය ගැනීමක් තියෙනවා. මාර කලින් කිව්ව විදිහට විපාසයත් ඒ වගේම තමයි. විපාසය නැති කරගන්න ගන්න මහසියක් තියෙනවා. දැන් මෙතනත් විපාසය වගේ එකක් තමයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මෙන්න මේ විදිහට මේ තිබෙන මේ ස්වභාවික සංසිද්ධිය කායිකවත් ඇති වෙන ස්වභාවික සංසිද්ධිය ධර්මය. ඒවට ඒක මානසිකවත් පෙරලෙනවා. මොකද මම කලින් කිව්වේ මොකද්ද? කය හේතු කරගෙන කය ඇති කල්ලි විදීම ඇති වෙනවා. ඒක සැප විදීම වෙන්න පුළුවන්, දුක් විදීම වෙන්න පුළුවන්, සැප දුක් රහිත විදීම වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විදිහට. උපමාව මට කලින් කියන්න අමතක වුණා. ඒ තමයි හුළඟ කියන එක හිමීටත් හමනවා, වේගින්ද හමනවා, මද සුලන්ද හමනවා, සුළු සුලන්ද හමනවා. නේද? අන්න ඒ වගේ. කය ඇති කල්ලි කය තියෙනකොට සැප විඳීමුත් උපදිනවා, දුක් විඳීමුත් උපදිනවා, සැප දුක් රහිත විඳීමුත් උපදිනවා. ඒ වගේ තවත් උපමාවක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි මේ අම්බලමක් තියෙනකොට ඒ අම්බලමට රජ කුලයට යන්නත් පුළුවන්. ගිහිල්ලා එන්න පුළුවන්. බ්‍රාහ්මණ කුලයට ගිහිල්ලා එන්නත් පුළුවන්. ගෘහපති කුලයට ගිහිල්ලා එන්නත් පුළුවන්. හීන කුලයට ගිහිල්ලා එන්නත් පුළුවන්. නේද? ඕනකෙමකට යන්න පුළුවන්. යනවා. ආන්නේ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. කය තියෙනකොට කය ඇති කල්ලි මේ විදීම උපදිනවා. දැන් විදීමක් Taman තුළ එහෙම නැත්නම් මේ කය තුළ ඇති වෙන විදීමක් සංසිඳවා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මෙන්න මේකට යොමු වෙලා තියෙන මානසිකව. එතකොට මෙන්න මේ දැන් මේ කාර්යය අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ තමයි මම කලින් කිව්ව දේ. ඒ තමයි වසඟේ පවත්තන්න බැරි බව. මොකද්ද? වසඟේ පවත්තන්න බැරි. Tamanට උවමනා විදිහට පවත්තන්න බැරි බව. දැන් ස්ත්‍රියක් මාසිකව ඍතු වෙනවා කියන එක එයාට වළක්වා ගන්න නවත්තන්න පුළුවන්. දැන් කායිකව ඇති වෙන ඒ විපර්යාසය නවත්තන්න බෑ. තමන්ගේ වශයේ පවත්තන්න බෑ. ඒ වගේ තමයි පුරුෂයෙකුටත් එහෙම. ඊට පස්සේ අපි තුමද ලිංගිකව එකතු වුණත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අර කාලලයක් එහෙම නැත්නම් පිළිසිඳ ගැනීම සිදු වෙනවා කියන එක අර වශයේ පවත්තන්න බැරි දෙයක්. තමන්ට උමනා විදිහට පාලනය කරන්න බැරි දෙයක්. එතකොට මෙන්න මෙහි වගේ තියෙන මේ ස්වභාවය තුළ අපිට නීති රාමු ඒ කියන්නේ දැන් මානසිකව මේ ඇති වෙන මේ කෙරෙහි මානසික ඇති වෙන ප්‍රබලත්වය තාමත් බලවත්. ඇයි මේක මේ අනිත් ඒවා වගේ නෙමෙයි. ඇයි නැවත ජීවයක් ලබලා දීම කියන කාරණේ තමයි මෙතන ප්‍රධාන වෙන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් අපි දකින දෙයක් තියෙනවා මේ ලෝකේ අපි දකින දෙයක් තියෙනවා මෙන්න මේ අම්මා කෙනෙකුට තාත්තා දෙමව්පියන්ට වටිනාම සම්පත දරුවෝ දෙමව්පියන් තියෙන වටිනාම සම්පත දරුවෝ නේද? ස්ත්‍රියක් වුණාට පස්සේ එයාට තියෙන හොඳම පදවිය උතුම්ම පදවිය මව් පදවිය. එහෙමනේ කතා කරන්නේ. ඒ තරමට මේක මේ මොකද්ද මේ කාරණය මේ අම්මා කෙනෙක් වීම එහෙම නැත්නම් දරුවන් සිටීම කියන කාරණය වැදගත් කොට සලකලා තියෙනවා නේද? ඒ වගේම තමයි මේ රාගයේ තරම් වෙන ගින්නක් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ තරමට මේ අර කායිකව ඇති වෙන වෙනස්කමත් එක්ක ඇති වෙන මානසික ස්වභාවය බලවත් වෙනවා. ඉතින් ඒක එතකොට අර විවිධාකාර මේ මොනවාද මේ නීති රාමු තුල උනත් තියන්න හැදුවත් බොහෝ විට තියන්න
බැරි වෙනවා. නේද? ඒක තමයි දැන් වර්තමානයේ තියෙන මේ සමාජ අර්බුද වෙලා තියෙන්නේ. මේක පාලනය කරන්න තියෙන හොඳම ක්‍රමය. හොඳම ක්‍රමය තමයි ලැජ්ජාව බය කියන එක. හරිද? ලැජ්ජාව බය කියන එක. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ලැජ්ජාව බය කියන එක අපිට අදාළ වෙන්නේ මෙලොවසිමුත් දැකලා පරලොවසිමුත් දැකලා. ලැජ්ජාව බය කියන එක. ලැජ්ජාව කියන කාරණේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ පව් කරන්න ලැජ්ජාව. පව් කරන්න ලැජ්ජාව. ඒ වගේ තමයි බය කියලා කියන්නේ විපාකයට බය. දැන් මම කලින් කිව්වේ මොකද්ද? මේක අවසානයේ කායික විපර්යාසයක් වගේ තමයි මානසික විපර්යාසයක්. සිතවිල්ලකින් තමයි මේ හැමදේම සිදු වෙන්නේ. එතකොට මේ සිත අපි නිවර්ද තැනේ පිහිටවලා මේක පාලනය කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? මෙලොව වශයෙන්ම ගැරහුම් වලට ලක් වෙන්න සිදු වෙන්නේ. නේද? ඒ වගේම තමයි මෙලොව වශයෙන් දඩුවම් විඳින්න සිදු වෙන්නේ. මෙලොව වශයෙන් කොන් වෙනවා. ඒක ලැජ්ජාවට කාරණයක් තවත් කෙනෙකුට. නේද? ඒ වගේම තමයි අපි හිතමු දඩුවම් විඳිනවා නම් මෙලොව වශයෙන්. ඒක කෙනෙකුට දුක් සහගතයි. පීඩා සහගතයි. නේද? එතකොට ඒ කාරණේට බය වෙන්න ඕන. තිරසංගත සත්වයන් අතරේ නම් ওই ප්‍රශ්නේ නැහැ. තියෙනවද? කෙනෙකුට දෙන්න පුළුවන් එහෙනම් තිරසං සත්වෙක් වුණා නම් හොඳයි කියලා. ඒ වුණත් ඉතින් තේරුම් ගන්න ඕනේ මේ බල්ලෝ උදේ ඉඳන් හවස වෙනකම් රැලි වෙනකම් කස කස ඉන්නවා. අපිට එහෙම එකක් නැහැ. නේද? එහෙම හොයන්න බයෙන් තැතිගැනීමෙන් ඉන්න ස්වභාවය මේ තිරසංගත සත්‍යයන් විතරක් නෙමෙයි මනුස්ස ලෝකේ හැම දුගති ලෝකේ ඉන්න සත්‍යයන් විශාල පීඩාවක් ඒක. බොහෝ දුකට යට වෙලා තියෙනවා. ඉතින් මේ මනුස්ස ලෝකේ සුගති ලෝකේ. ඒ මනුස්ස ලෝකයේ තුල විවිධාකාර මේ සමාජ පවත්වාගෙන යෑමේදී විවිධාකාර ක්‍රම වේදයන් තියෙනවා. නේද? එතකොට විශේෂයෙන්ම ඒ සමාජය තුළ ජීවත් වෙද්දී ලැජ්ජා සහගත දේවල් නොකර ඉන්න ඕනේ. ඒ වගේම තමයි ඒ සමාජය තුළම ලැබෙන දඩුවම් වලට බයෙන් ඉන්න ඕනේ. අපි හිතමුකෝ දැන් මේ ස්වභාවික සංසිද්ධිය තුල පවා ඒ මානසිකව ඒ ඇතින අවශ්‍යතාවය අර ලැජ්ජා බය පැත්තකින් තියලා මෙලොව වශයෙන් අපි හිතමුකෝ යම් වැරදි පැත්තකට යමු වුණා කියලා හිතමු කරා කියලා හිතමුකෝ. හැබැයි ඒකෙන් වෙන්නේ මොකද්ද? අර සිත කියන දේ අපිරිසුදු වෙනවා. මොකද වෙන්නේ? සිත අපිරිසුදු වෙනවා. සිත අපිරිසුදු වෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වගේ දෙයක්. සිත අපිරිසුදු වෙනවා කියලා කියන්නේ මෙහෙම දෙයක් නෑ. රාගයෙන් තෙත් වෙනකොට කොහොමද සිත අපිරිසුදු? හැබැයි ඒක අධර්ම රාගයෙන් යුතු වෙනකොට තවත් අපිරිසුදුයි ඒක. ඒක ප්‍රශ්නයක් වෙනවා. එතකොට බොරු කියනකොට අපිරිසුදු වෙනවා. එතකොට ඒ වගේම තමයි සමහරක් වෙලාවට කපටිකමින් යුතුව ඉන්නකොට දැන් ඒ කපටි සිතුවිල්ල කියන එක හිතට එන්න මේ වංචා සහගත කියන සිතුවිල්ල හිතට එන්න නේද? අසත්‍යවාදී කියන ඒ ස්වභාවය සිතට එන්න ඕනේ මුලින් නේද? එහෙම එකක් තියෙනවා. ඒතකොට දැන් මේ අර රාගය කියන එක එහෙම නැත්නම් මේ මානසිකව ඇති වෙන මේ බලවත් ඌමනාව කියන කාරණා. ඒකට කියන්නේ රාගය කියන එකද? එතකොට අන්නේ තුල ඒක හරියටම වෙන ඒ ස්වභාවය අඳුරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? එයා අසත්‍යවාදී වෙනවා. ඒ වගේම තමයි එයා මායාකාරී වෙනවා, කපරිසහගත වෙනවා. ඒ වගේ තමයි වංචාකාරී වෙනවා. චපල වෙනවා මේ සිත. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ සිත අපිරිසුදු වෙනවා. ඇත්තටම දැන් කය යම් ආකාරයකට අපිට ප්‍රධාන වුණාට සිත ඊටත් වඩා ප්‍රධානයි. සිත ඊටත් වඩා ප්‍රධානයි කියලා කියන්නේ ඇයි? දැන් අපි හිතුවට සමහරක් අය ඇත්තම විශ්වාස කරන්නේ නැහැ. කය මෙහි දාලා ගියා සිත කියන එක සාමාන්‍යයෙන් අරගෙන යනවා කියන කතාවක් කියන්නේ නේද? ඒක ඇත්ත. එහෙම නැත්නම් අපිට මේක විඥානය කියලා කියන්නත් පුළුවන්.
ස්වභාවික සංසිද්ධියක් තුළ හෝ මේ ඇතිවෙනා වූ සිතුවිල්ල ලැජ්ජා බය සහිතව අපි පාලනය කරේ නැත්තම්. එහෙම නැත්තම් මේ සිත ඒ කාරණේ හේතු කරන දූෂණය වුණාට පස්සේ අපිරිසුදු සිතක් තියෙන කෙනා කැමති වෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුගති උපදී. දුගති. එතන දුගති උපදින්න බය වෙන්න ඕන. දුගති උපදින්න බය වෙන්න ඕන කියලා කියන්නේ නිරේ මෙන්න මේ සිතුවිල්ල හේතු කරගෙන නිරේ උපදිනවා. මේ සිතුවිල්ල හේතු කරගෙන තිරිසන් ලෝකවල උපදිනවා. මේ සිතුවිල්ල හේතු කරගෙන പ്രേත ලෝකවල උපදිනවා. ඒ කියන්නේ දැන් මේ ස්වභාවික සංසිද්ධිය තුළ සමාජයේ වශයෙන් සදාචාරාත්මකව මේ මවක් වීම පිණිස හේතු වෙන කාරණා හදලායි තියෙන්නේ. විශේෂයෙන්ම විවාහ වීම. නේද? ඒක එහෙම හදලා නැහැ තියෙන්නේ. අන්න එතනින් බැහැරට ගියාට පස්සේ වෙන ක්‍රමයකට මේ රාගික සිතුවිලි මේවා ඔස්සේ කටයුතු කරන්න ගියාට පස්සේ සිත අපිරිසුදු වෙනවා. මෙලොව වශයෙන් විපාක ලැබුවත් පරලොව වශයෙන් යාට බොහෝ විපාක වලට මුහුණ දෙන්න සිදු වෙනවා. රාගය හේතු කරගෙනම දැන් බලන්න හොඳට කල්පනා කරලා මේ අවශ්‍යතාවයම හේතු කරගෙන මිනිස්සු මරන්නේ නැහැ. මොනස්ත ඝාතන සිදු වෙන්නේ නැහැ. සිදුවද නැහැ. සිදු වෙලා තියෙනවා නතර නේද අපි අහලා තියෙනවා. ඒ වගේම තමයි තවත් නොයෙකුත් ආකාර අපරාධ වලට යොමු වෙලා තියෙනවා. මේ සිතුවිලි හිතවල මෙන්න මේ කායික විපර්යාසයත් සමග ඇතිවෙනා වූ මේ අකුසල සහගත සිතුවිලි හේතු කරගෙන කය බිඳී මරණින් මත්තේ මෙලොව වශයෙන් එයාට ඒ විපාක ලැබුණ නැතත් කය බිඳී මරණින් මත්තේ අපාය දුගතිය විනිපාතේ නම් වූ නිවය උපදින බව හරියට මధుර ගත්තට පස්සේ එයාට මේ පාලනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ උපදිනවා කියලා හරියටම දැනගත්තට පස්සේ යාර මේක පාලනය කරන්න පුළුවන්. පාලනය කරනවා. ඒ වගේම තමයි හරියටම මනාකොට දැනගත්තට පස්සේ මේ සසරට හේතුවක් කියලා හරියටම දැනගත්තට පස්සේ ඒ සිතුවිලි පාලනය කරනවා. ඉතින් හරියටම මෙන්න මේ ලැජ්ජාව බය කියන දේ කෙනෙක් තුළ තිබුණොත් සමාජය තුළ තිබුණොත් මේ මනාකොට පාලනයක් සහිතව පවත්වාගෙන යන්න පුළුවන්. ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡාවේදී සඳහන් කළා ලැජ්ජාව සහ බය කියන මේ කාරණා තුලින් සමාජය වැරදි වැඩවලට යොමු වන්නේ නැතුව මනා පාලනයක් ඇති කරගන්න මේක උපකාරී වෙන බව. ඒත් එක්කම භාග්‍යවතුන් වහන්සේ දේශනා කර තිබෙනවා කියන කාරණය ඔබ වහන්සේ සඳහන් කරා මේ ලැජ්ජාව සහ බය නැති වූ දිනක මිනිස් සමාජයේ ත්‍රිසංගත ස්වභාවයට පත් වෙනවා කියන කාරණේ. ඒත් පින්වත් ස්වාමීන් වහන්සේ අපි මේ වර්තමාන සංකීර්ණ සමාජය තුළ ලැජ්ජාව සහ බය කියන එක මිනිස්සු හඳුනනවද කියන කාරණේ පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ. මේ කාරණේ කොහොමද අපි පැහැදිලි කරගන්නේ? හොඳයි පින්වත් මහත්තයා. මේ කාලේ පිරිහෙන කාලයක්. පිරිහෙන සමාජයක් තියෙනවා. පිරිහීගෙන යමින් තිබෙන කාලේ. ඒ නිසා ලැජ්ජා බය කියන එක මනුස්සයා තුළින් ටික ගිලිහෙමින් පවතින. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙත් තිබුණා. ඊට කලිමුත් තිබෙන්න ඇති. නමුත් කෙසේ වෙතත් මෙහෙම එකක් තියෙනවා. සමාජය තුළ යම් පිරිසක් ලැජ්ජා බය රහිතව හිටියත් යම් පිරිසක් ලැජ්ජා බය සහිතව ඉන්නේ. නේද? එහෙම දෙයක් තියෙනවා. එතකොට ඒ ලැජ්ජා බය සහිත පිරිසෙන් ඒ ලැජ්ජා බය සහිත පුද්ගලයන්ගෙන් තාමත් මේ මනුස්ස ගතිය ආරක්ෂා වෙලා තියෙනවා. අපි උත්සාහ කරන්න ඕනේ ලැජ්ජා බය කියන මේ ගුණේ මේ ධර්මයේ මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ පාලනය කරන මේ ධර්මයක් කියලා මේ ධර්මයන් දෙකක්. මේක අපි තුලත් ඇති කරගෙන අනිත් අයටත් මේක දායාද කරන්න. දැන් මාතෘත්වයේදී ඒ අම්මට වැදගත්කමක් ලැබෙන්නේ ලැජ්ජා බය සහිත හිටියොත්ද නැද්ද? ලැජ්ජා බය සහිත හිටියොත් සම්මාස. ලැජ්ජා බය සහිත හිටියොත් තමයි අම්මාට ඒ ගෞරවය ලැබෙන්නේ. නේද?
එහෙමයි ස්වාමීන් අන්නේ කාරණේදී අපි විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනි වර්තමානයේ ඉන්න අම්මලා. එහෙම නැත්නම් අම්මලා වෙන්න කැමැත්තෙන් ඉන්න හැමෝම කල්පනා කරන උදයක් තමයි ඒ මාතෘත්වයට ඒ අම්මා කියන නමට නේද මේ ජන සමාජය තුළ එහෙම නැත්නම් අපි හිතමු දැන් මේ මොනවද මේ මනුස්ස ලෝකයේ තුළ මේ මනුස්ස සමාජය තුළ වැදගත්කමක් ලැබෙන්න නම් ඒ ලැජ්ජා භාෂායිත සිටී යුතුයි. භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ඉන්නේ කවුද? සාරිපුත්ත මුගලන් නේද? එහෙමයි ස්වාමීන් ඇයි සාරිපුත්ත කියලා කියන්නේ? සාරි බැමිණියගේ පුතා කියන අදහසින් තමයි එන්නේ. ඉස්සර බ්‍රාහ්මණ සමාජය තුල නම තියන්නේ යාගේ අපි දැන් වර්තමානයේ කතා කරන විදිහට වාසගම වෙන්නේ අම්මගේ නම කියන්නේ. අම්මගේ නම. ඒ කාලේ ඒ බ්‍රාහ්මණ සමාජය තුල බැලුවේ අම්මාගේ පිරිසුදුභාවය. අම්මාගේ පිරිසුදුභාවය කියලා කියන්නේ මොකක්ද? ස්වභාවික සංසිද්ධියක් තුළ ඇතිවෙනා වූ මේ මානසිකව ඇතිවෙනා වූ මේ අකුසල් සිතිවිල්ල පාලනය කරගෙන සදාචාරාත්මක දරුවෙක් බිහි කරලා වැදගත් විදිහට තමාත් වැදගත් විදිහට සිටීම සහ වැදගත් දරුවෙක් මේ සමාජයට බිහි කිරීම. එතකොට අර ලැජ්ජාවයි කියන එක හේතු කරගෙන මොකද වෙන්නේ? තමන්ටත් වැදගත්කමක් ලැබෙනවා වගේම තමයි තමන්ගෙන් බිහි වෙන දරුවාට වැදගත්කමක් ලැබෙනවා. සාමාන්‍ය හිමි නේද? එහෙමයි. එතකොට දැන් මොන විදිහට මේ අපිට පාලනය කරන්න බැරි නතර කරන්න බැරි මේ කායික ස්වභාවයක් තිබුණා නේද? කායික ස්වභාවය එහෙමයි. හැබැයි මේ මානසික ස්වභාවය අපිට පාලනය කරන්න පුළුවන්. ඒක දැනගෙන පුළුවන් පාලනය කරන්න. දැනගත්තේ නැත්නම් පාලනය කරන්න බෑ. ඒ කියන්නේ මේ සිත මෙබඳු ආකාර සිතුවිල්ල හේතු කරගෙන මම දුකටපත් වෙයි. මම දුගතියට යයි. මෙලොවසිමුත් පරලොවසිමුත් මම පීඩාවෙති. දුකටපත් වේ කියන ඒ අන්නේ අදහසින් ඒ ලැජ්ජබය උපදවාගෙන තමන්ගේ ජීවිතේ පැවැත්වුවොත් ඒ අම්මට අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතේ යහපත් ලෙස පවත්වාගෙන යන්න හැකියාව තියෙනවා. වැදගත් බවක් ලැබෙනවා. ලැජ්ජබය නැතිවීම පවතින සමාජය තුළ අපි මොකද කරන්න ඕනේ? ලැජ්ජබය සහිත අය වෙනවා කියන අදහසින් ඉන්න ඕනේ. මොකද ලැජ්ජබය මේ තවත් කෙනෙක් තුළ ඇති කරනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. හැබැයි තමන් තුළ ඇති කරගන්නවා කියන එක අමාරු නෙවෙයි. පුළුවන් කරගන්න. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ අපි හඳුනාගත්ත ඔබ වහන්සේගෙන් මේ සාකච්ඡාව තුළ මේ ලැජ්ජා බය කියන කාරණය මෙලව ජීවිතයටත් පරලොව ජීවිතයටත් ඉතාමත්ම වැදගත් වෙන ඒත් එක්කම සමාජ පාලන සාධකයක් විදිහටත් මේක ඉතාම වැදගත් වෙන බව. ඒ පින්වත් ස්වාමීන් වහන්සේ අපි දකිනවා වර්තමාන සංකීර්ණ දියුණු සමාජය තුළ ලැජ්ජා බය කියන කාරණය ලොකු සෝදාපාලුවකට ලක් වෙමින් පවතිනවා කියන කාරණේ. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ මේ ලැජ්ජා බය කියන එක අපේ ජීවිතය තුළ වර්ධනය කරගන්න, තව කෙනෙකුට මේක දායාද කරන්න මොන වගේ ගුණාංගද පින්වත් ස්වාමීන් වහන්සේ අපි ප්‍රගුණ කළ යුත්තේ? හොඳයි පින්වත් මහත්තයා. මාතෘත්වයට වැදගත්කමක් ලැබෙන්නේ ලැජ්ජා බය කියන කාරණය අපි අනිවාර්යයෙන්ම පිළිගන්න ඕනේ. ඒක මේ අහගෙන ඉන්න හැම ස්ත්‍රියක්ම හැම අම්මා කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ. සමහරක් අයට ලැජ්ජා බය නැහැ, සමහරක් අයට ලැජ්ජා බය තියෙනවා. බෞද්ධ සමාජය තුළ මේ දරුවෝ හදන ලැජ්ජා බය සහිතව. බෞද්ධ සමාජය තුළ මේ ලැජ්ජා බය සහිතව මේ දරුවෝ හදනවා කියලා කියන්නේ ඒ අම්මලා තාත්තලා ධර්මයේ දන්න නිසා යම් ප්‍රමාණයකට හරි නේද? පෞපින් පිළිගන්න නිසා. එහෙනම් මේ ලැජ්ජා බව කියන එක කෙනෙක් තුළ ඇති වෙන්න නම් විශේෂයෙන් කෙනෙක් තුළ ඇති වෙන්න නම් එයාට සත්පුරුෂ ධර්මය අහන්න ලැබෙන්න. මොකද ලැජ්ජා බය ඇති වෙන්න, ලැජ්ජාව සහ බය ඇති වෙන්න මේ ලෝකේ ධර්මයේ දේශනා කරා නම් ඒ දේශනා කරපු එකම උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ. කෙනෙක් තුළ ලැජ්ජා බය ඇති වෙන්නේ නැහැ මේ විපාකය ගැන දන්නේ නැත්නම්. විපාකය කියලා කියන්නේ තමන් කරපු දෙහි ප්‍රතිඵලයක් ලැබෙනවනේ. දූවිල්ලක් උඩට විසි කරාට පස්සේ කොහෙටද ඒක එන්නේ?
තමා දෙසට. තමා දෙස තමයි ඉන්නේ. උඩ බලාන කෙල ගැහුවොත් දැන් වර්තමාන සමාජය අපි කියන්නේ උඩ බලාන කෙල ගැහුවොත් කොහෙද වැටෙන්නේ මොනටම තමන්ගේ මොකට වැටෙන්නේ පිළිසන්න. එතකොට දැන් මෙහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ මේ දැන හෝ නැදන හෝ මානසිකව ඇති වෙන අකුසල් සිතුවිල්ලට අනුව සමාජ විරෝධී විදිහට ක්‍රියාව හේතුනොත් මොකද වෙන්නේ? ඒ කාර්යය හේතු කරගෙන විපාක විඳින්න සිදු වෙනවා. අන්නේ විපාකය ගැන හරියටම අහන්න ඕනේ. ඒ විපාකය ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. විපාකය ගැන හරියටම දැනගත්තොත් එයා තුළ ලැජ්ජාව උපදිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ඒ සත්පුරුෂ ධර්මයේ ශ්‍රවණය වෙන්න ඕනේ. ශ්‍රවණය කරන්න ඕනේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න නම් කල්යාණ මිත්‍රෙන් ඇසුරු කරන්න ඕනේ. කල්යාණ මිත්‍රය ඇසුරු කරොත් තමයි ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මේක ඇත්තටම දැන් කල්පනා කරලා බලුවට පස්සේ තවත් කෙනෙක්ගේ පින පව කියන මත දෝලණය වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩ සිටි කාලේ බුදුරජාණන් වහන්සේ වැඩි නැති පළාත් තිබුණා ලෝකෙ. තැන් තිබ්බා. මනුස්ස විදියට වාසය කරත් නමුත් භාග්‍යතුන් වහන්සේ එහෙට යන්නේ නැහැ. පත්‍යන්ත දේශයට. ඇයි මිලෙච්චයි කියන. මිලෙච්චයි කියලා කියන්නේ ස්තිරසන් වගේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. කිව්වට තේරෙන්නේ අහන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා. එතකොට මේ නීති මිත්‍යා දෘෂ්ටි තිබෙත් තියෙනවා නම් නමුත් ඊටමත් සුළු පිරිසකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා ලැජ්ජාව උපදවාගෙන මේ ස්වභාවයත් හරියට හොඳින් තේරුම් අරගෙන තමාම පාලනය කරගෙන දුක අවසන් කරන පැත්තට යොමු වෙන්න පුළුවන්. ඉතින් මේ විශේෂයෙන්ම කෙනෙකුට නැති ලැජ්ජා බය ඇති කරගන්න නම් ධර්මයේ ඇහෙන්න ඕනේ. මේ ධර්මයේදී කෙනෙක් දුකටපත් වෙන්න හේතු ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ තණ්හාව එහෙම නැත්නම් මේ රාගය හේතු කරගෙන ඇති වෙන දේවල් කියන යොමු වෙන අකුසලයේ ඇත්තටම මේ අපි හිතමුකෝ දැන් මේ රාගය උපදින්නේ කය කියලා කියන්නේ කායික ස්වභාවයේ ස්වභාවික සංසිද්ධියක් වුණත් මේ පරයාසය නමුත් අපිට පේන දෙයක් තමයි මේ කය කියලා කියන්නේ ජරා ගොඩක් නෙමෙයි. ඉතින් අර මානසිකව ඒබඳු ආකාරයේ සිතුවිල්ලක් උපදවා ගැනීම හොඳයිද නැද්ද කියන එක තීරණය කරනවා හරියටම ධර්මය ආපු කෙනා. හොඳින් නුවණින් කල්පනා කරපු කෙනා. ජරා ගොඩක් පාගල යන්න කැමති නැති අපි හරියට මේ කය විමසුවොත් කයකෙදී ඇතිවෙනා වූ අර වැරදි සිතුවිල්ල එහෙම නැත්නම් අකුසල් සහිත සිතුවිල්ල මඟ හරිනවා. ඒ කාරණේ Tamante යහපතක් සිදු වෙනවා. ඉතින් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහනවා නම් අහුවනම් අහන කෙනාට මේ ලැජ්ජා බය උපදවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලැජ්ජා බය උපදවා ගන්නවා කියන කාරණේ බොහෝ විට සිදු වෙන්නේ නැති දෙයක්. ලැජ්ජා බය කියන කාරණය කෙනෙක් තුළ කර්මඵල විශ්වාස කරගෙන අදහගෙන ඊට පස්සේ මේ යහපත තේරුම් අරගෙන මෙලොව පරලොව විශ්වාස කරලා ලැජ්ජා බය ඇති කරගන්න පුළුවන්. එහෙම තමයි ලැජ්ජා බය ඇති වෙන්නේ. හැබැයි ඒක පිළිහිටන්නේ නැහැ. හරියට මේ ලැජ්ජා බය කියන එක හිතේ පිළිහිටන්න නම් අනිවාර්යයෙන්ම සසර දුක ඒ සසරෙන් නිදහස් වෙන්න ඕනි කියන අදහසින් යුතුව කටයුතු කරන කෙනෙක් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලැජ්ජාව බය කියන එක සීක බලයක් විදිහට. ඒ වගේම තථාගත බලයක් විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. තථාගත බලයන් පහක් තියෙනවා. සද්ධා, හිරි, ඔට්ටාප්ප, විරිය, ප්‍රඥා. සීක බල විදිහටත් බුදුරජාණන් වහන්සේ එහෙමම දේශනා කළා. සද්ධා, හිරි, ඔට්ටාප්ප, විරිය, ප්‍රඥා. කෙනෙක් සසරට ආයය වැටෙනවා නම් ඒක ලැජ්ජා සහගත දෙයක්. කෙනෙක් නිරේ ආයය උපදිනවා නම් තිරිසන් ලෝකවල ඉපදෙලා බොහෝ දුකටපත් වෙනවා නම් ඒක ලැජ්ජා සහගත දෙයක් වගේම තමයි ඒක බය සහගත දෙයක්. නේද? එතෙන්ද යන්නේ ඇදලා දාන්නේ කුසලයෙන් නෙමෙයි අකුසලයෙන්. ඒතර කුසලයේ අකුසලයේ කියන එකත් මොකද්ද? ලැජ්ජා සහගත දෙයක්, බිය සහගත දෙයක්.
නේද? කුසල් නැති කළ දාලා අකුසලයට යොමු කරලා අකුසලයේ වැඩෙන්න ඉඩ හරින්නේ මෙන්න මේ රාගය කියන සිතුවිලි. අපි දැන් ඔය කියන්නේ ස්වභාවික සංසිද්ධිය සමග කායික විපර්යාසය සමග ඇති වෙන්නා වූ විදීම. ඇති වෙන සිතුවිල්ලක් තියෙනවානේ. ඒක රාගය කියලා කිව්වොත් මේ රාගය අකුසල් මූලයක්. ඒතර රාගය කියන එකත් ලැජ්ජා සහගත දෙයක්, අකුසල් සහගත දෙයක්. ඒකට බිය ඇති කරගන්නවා. ඒතර මෙන්න මේ විදිහට කල්පනා කරලා ධර්මයෙන් කල්පනා කරලා වාසය කරන කෙනෙක් ඉන්නවා නම් එයා තුල මේ හිරියොතප්ප කියන එක ලැජ්ජාව බය කියන එක වැඩෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ ශාවිකාව අභිමාණයෙන් යුතුයි. අභිමාණයෙන් යුතුයි. ඇයි? කිසිම වරදක් නැහැ. සිතුවිල්ලක්වත් උපදින්නේ නැහැ වෙනත් පුරුෂයෙක්. දැන් අම්මලා ගැන කතා කරනකොට නකුල මාතා නකුල පිතා ගැන කතා නොකරද දෙමව්පියෝ ගැන කතා කරනකොට. ඒ නකුල මාතා අවසානයේ කියනවා නකුල පිතාට අසනීප වෙලා ඉන්න වෙලාවට ප්‍රසාද බැඳපු දවසේ ඉඳලා ඒ කියන්නේ යම් දවසක දැක්කාද ඒක දැකපු දවසේ ඉඳලා වෙන පුරුෂයෙක් කෙරේ සිතුවිල්ලක්වත් ඇති කරගත්තේ නැහැ කියලා. සිතුවිල්ලක්. ඊට පස්සේ අවසන් කාලේ අවුරුදු ගාණක් භ්‍රමචාරිය ඉඳලා තියෙනවා. භ්‍රමචාරිය. සිතුවිල්ලක්වත් උපදවාගෙන ඇති වෙලා නැහැ වෙන පුරුෂයන් කියලා. ඒ කියන්නේ මෙහෙමයි. ශ්‍රාවකෙක් ශාවිකාවක් වුණොත් ලැජ්ජාව බය කියන එක පිහිටන ලැජ්ජාව බය කියන එක පිහිටනකොට අකුසල් සහිත සිතුවිලි ඒ හිතට එන්නේ නැහැ. ආවත් ඉක්මනටම නැති කරලා දාන්න. ඉතින් මෙන්න මේ කාරණේ වැදගත්. විශේෂයෙන්ම වැදගත් අම්මා කෙනෙක් වෙන්න නම් බිහි කරන දරුවාත් වැදගත් වෙන්න නම් විශේෂයෙන්ම ලැජ්ජාව බය කියන මෙන්න මේකට කියන දේව ධර්ම කියලා. දේව ධර්මයේ මෙන්න මේ ලැජ්ජා බය කියන මේ කුසලය තමන් තුළ පදවාගත යුතුයි. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, අපි අවබෝධ කරගත්තා මේ ලැජ්ජා සහ බය කියන ධර්මතාවය තුළින් මවටත් ඒ දරුවන්ටත් සමාජය තුළ සුජාතභාවයේ වැදගත්කම ලැබෙනවායි කියන කාරණය. මේ ආකාරයට ලෝකයට ජීවය ලබා දෙන මේ මාතෘත්වය කියන වටිනා සංකල්පය තුළ අපි දකිනවා වර්තමාන සමාජය තුළ මේක විවිධ ස්වභාවයන් වලට පෙරලෙන ස්වභාවයක් අපි දකිනවා පින්වත් ස්වාමීන් වහන්සේ. මෙහිම ලෝකයට බිහිවන දරුවෙක් තමන්ගේ මවට කුමන ආකාරයේ උපස්ථානයන් කළ යුතුද, කුමන ආකාරයේ ගෞරවයක් දැක්විය යුතුද කියන කාරණය අපිට පැහැදිලි කර දෙන්න පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත් මහත්තයා, සමාජය දිහා බැලුවට පස්සේ අපිට පේන දෙයක් තමයි මව්වරු දරුවෝ බිහි කරනවා. දැන් අපි කලින් කතා කරපු දේත් එක්ක ස්වභාවික සංසිද්ධියක් සමග මානසිකව ඇතිවෙනා වූ වෙනස්කමක් එක්ක පරිවර්තනයක් එක්ක සිදුවෙන මේ දරුවා පිළිසිඳ ගැනීම කියන කාරණේදී ඒක ඕන ක්‍රමයකට සිදු වෙන්න පුළුවන්. නමුත් මොන විදිහට දරුවා මව්කුසට පැමිණියත් ඒ අම්මලා කරන දෙයක් තියෙනවා. ඒ තමයි ඒ දරුවාව රකින්න එක, ආරක්ෂා කරන එක, පෝෂණය කරන එක. නේද? අපි කලින් කතා කරේ මේ වැදගත් වෙන්න ඕනේ. නේද? අම්මට වැදගත්කමක් ඇති වෙන්න ඕනේ, දරුවට වැදගත්කමක් ඇති වෙන්න ඕනේ. ඒ සඳහා ලැජ්ජාවය සහිතව ඉන්න ඕනේ. ඒතර ඒ කාරණේ සමාජයේ අර්බුදයක්වත් නැහැ. අකුසලට යොමු වීමකුත් නැහැ. දුගතියටපත් වීමකුත් නැහැ. නේද? තවදුරටත් හොඳින් කුසල් දහම් වඩන්න පුළුවන්. දුක අවසන් කරන්න ඒක රුකුලා බවට පත් කරගන්න පුළුවන්. අපි හිතමුකෝ දැන් මේ වෙලාවේ අපි මොන කාරණේ හේතු කරගෙන වුණත් ඒක සදාචාරාත්මක සහිත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකෙන් පරිබාහිර වෙන්න පුළුවන්. දරුවෙක් කුසට ආවට පස්සේ බොහෝ අම්මලා කරන්නේ මොකද්ද? ඒ දරුවාව ආරක්ෂා කරන එක, පෝෂණය කරන එක. එතකොට බොහෝ දුක් වේදනා විඳලා දරුවා බිහි කරනවා. මේ ලෝකයේ තියෙන
වේදනාවන් අතරේ දරුවෙක් පිහි කිරීමට සමාන වේදනාවක් තවත් නැහැ. ඇටකඩු 10ක් කැඩෙන දරුණු වේදනාවක් දරුවෙක් පිහි කරලා ඇති වෙනවා කියලා තමයි කියන්නේ. ඒ තරම් වේදනාවක් විඳින්න තමයි දරුවෙක් බිහි කරන්නේ. එතකොට ඒ විදිහට මේ ලෝකයට බිහි කරපු තමාව බිහි කරපු අම්මා ගැන ඒ දරුවෝ නිතරම සිහි කරන්න ඕනේ. දරුවන්ට තිබෙන්න ඕනේ කෙරෙහි ගුණය. කෘතගුණ සැලකීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට බිහි කරපු අම්මා හොත් එතකොට ඒ වගේ පෝෂණය කරපු තාත්තා ඇත්තට දැන් අම්මා ගැන කතා කරන තාත්තා ගැන කතා නොකරත් බෑ. ඒ විදිහට තමා පෝෂණය බිහි කරලා තමා පෝෂණය කරපු මේ දෙමව්පියන්ට මේ කෑම බීම දීලා ඉදුම් හිටුම් දීලා බෙහෙත් හෙත් කරලා උපස්ථාන කරලා සලකලා අවසන් කරන්න බෑ කියලා. දරුවා බිහි කරන්නේ කොහොමද කියන කාරණය දරුවා බිහි වෙන්නේ කොහොමද කියන කාරණේ පැත්තකින් තියමු. නමුත් මේ ලෝකේ දරුවේ බිහි වෙද්දී ඒ දරුවාට තියෙන විශේෂ වගකීමක්. ඒ තමයි තමා මේ ලෝකෙදි බිහි කරපු තමා පෝෂණය කරපු දෙමව්පියන්ට සැලකීම. එතකොට අනේ සැලකීමේ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කර දෙපැත්තේ තියාගෙන බිමටවත් බස්සන්නේ නැතුව ඒ අසුචි ඒ මල මුත්‍ර කරන්නේ කරේමයි. ඒවත් ඉවසගෙන අවුරුදු 100ක් කර දෙපැත්තේ තියාගෙන උපස්ථාන කරත් දෙමව්පියන් සලකලා අවසන් කරන්න බෑ කියලා. සලකලා අවසන් කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? ශ්‍රද්ධාවක් නැති දෙමව්පියෝ ශ්‍රද්ධාවන්ත කිරීම. සීලයක් නැති දෙමව්පියෝ සීලවන්ත කිරීම. දහන් ධර්මයක් නැති දෙමව්පියෝ දහන් ධර්මයෙන් පෝෂණය කිරීම. ත්‍යාගයක් නැති දෙමව්පියෝ ත්‍යාගවන්ත කිරීම. ප්‍රඥාවක් නැති දෙමව්පියෝ ප්‍රඥාවන්ත කිරීම. විශේෂයෙන් දැන් අද අම්මා ගැන කතා කරනකොට ඒ අම්මාව ශ්‍රද්ධාවන්ත, සීලවන්ත, දහන් ධර්මයෙන් යුතු, ත්‍යාගවන්ත, ප්‍රඥාවන්ත අම්මා කෙනෙක් බවට පත් කරන්න මහන්සි ගැනීමයි දරුවා විසින් කළ යුතු වන්නේ. එතකොට දැන් මේ ලෝකේ හැම කෙනෙකුටම අම්මා කෙනෙක් ඉන්නවා නේද? හැම කෙනෙකුට අම්මා කෙනෙක් ඉන්නවා. එතකොට මේ අම්මා කියන අදහසින් තමා මේ බිහි කරපු, රැකගත්ත, පෝෂණය කරපු ඒ අම්මා නැත්තම් අපි අද නේද? ඒ නිසා ඒ අම්මාට අම්මගේ අතීතය අපිට වැඩක් නෑ නේද? අම්මාට අපි හොඳින් සලකන්න ඕනේ. විශේෂයෙන්ම සලකලා අවසන් කරන්න පුළුවන් දරුවෙක් වෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාව බවට පත් කරන්න දරුවා මහන්සි ගැනීම. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, මේ උතුම් මව් පදවිය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ බොහෝ තැන්වලදී සඳහන් කොට තිබෙනවා. අපි අසා තිබෙන ආකාරයට සිංහලවාද සූත්‍රයේ මව්පියන්ට දරුවන් විසින් ඉටු කළ යුතු යුතුකම් පිළිබඳව දැක්වෙනවා. ඒත් එක්කම මහා මංගල සූත්‍රයේ මවට සැලකීම උතුම් මංගල කරුණක් විදිහට දක්වනවා. ඒත් එක්කම සම්මන්ස අපි අසා තිබෙනවා භාග්‍යවතුන් වහන්සේගේ සුළු මව මහා ප්‍රජාපති ගෞතමී මෙහෙණින් වහන්සේ පිරිනිවන් පාන්නට අවසර ගන්නට අවස්ථාවේ පසුගමන් ගියා කියන කාරණය භාග්‍යවතුන් වහන්සේ එහිම පසුගමන් යනවා කියන කාරණය දුර්ලභ අවස්ථාවක්. නමුත් තම මවට සැලකීම විදිහට මේ උතුම් මව් පදවිය අගය කිරීමක්, කෘතගුණ සැලකීමක් විදිහට එසේ සිදු කොට තිබෙනවා කියන කාරණය අපි අසා තිබෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ, අපි මේ මව් පදවිය පිළිබඳව කොහොමද ධර්මානුකූලව පැහැදිලි කරගන්නේ? හොඳයි පින්වත් මහත්තයාත් කාරණා මතක් කළා. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මහ ප්‍රජාපති ගෞතමී වන තමන්ගේ සුළු මවට බුදුරජාණන් වහන්සේට බෝසතාණන් වහන්සේ නමක් විදිහට තමන්ට කරපු උපස්ථානයේට තමන් රැක බලාගත්තේ ප්‍රතිපකාරයක් විදිහට පින්නම් පාන මොහොතේ පසුගමන් කියලා. ඉතින් මෙබඳු ආකාරයේ ඇත්තටම වැදගත්කමක් අම්මා කෙනෙකුට ලැබිලා තියෙනවා. බ්‍රහ්මාති මාතා පිතරෝ භාග්‍යවතුන් වහන්සේ එහෙමයි දේශනා කරන්නේ. දරුවන්ට
මහත්මනික් වගේ කියනවා. මේක නිතරම වැදුම් පිදුම් කරලා උපස්ථාන කරලා පින්නස් කරගන්න ඉන්න කෙනෙක්. අම්මයි තාත්තයි දෙන්නම. ඒ වගේම තමයි එක්තරා අවස්ථාවකදී දැන් මේ විදිහට ඇත්තම දැන් අපි සමාජයෙන් වශයෙන් ගත්තත් අපේ පවුලේ අම්මා තාත්තා අපිට වටිනවා. නේද? එහෙමයි සාරාංශ. අම්මා වරුන්ට පියවරුන්ට කියලා විශේෂයෙන්ම දිනක් වෙන් කරගෙන තියෙනවා. නේද? එහෙමයි සාරාංශ. මේ මනුස්ස පරම්පරාව මනුස්ස සමාජයේ ඉදිරියට පවත්වාගෙන යන්න අම්මා විශාල දායකත්වයක් කරනවා. බුදුරජාණන් වහන්සේ ළඟට එනවා කොසල් රජුරු. ඒ කොසල් රජුරු එන්නේ ඇයි මේ පණිවිඩයක් අරගෙන ඉන්නේ. මල්ලිකා දේවිය තමයි කොසල් රජුරුවන්ගේ අග බිසව. කොසල් රජුරෝ කැමැත්තෙන් හිටියා පුතෙක් ලැබෙනවා. හැබැයි ලැබුණේ දුවක්. ඉතින් හරියම දුක්ම සමුහලෙන් ගිහිල්ලා කියන භාග්‍යතුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ මල්ලිකා දේවිය දුවෙක් වැදුවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මහරජා දුක් වෙන්න එපා කියලා. ඒ ස්ත්‍රිය ඒ කියන්නේ ඒ දුව යම් දවසක වැඩිමහලු වෙලා ඊට පස්සේ අම්මා කෙනෙක් වෙලා දරුවෙක් බිහි කරාට පස්සේ ඒ දරුවා මහරජ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා පෝෂණය කරන්න කියනවා. ඒ දරුවා. එතකොට මේ ලෝකේට රජවරු ලෙසපත් වෙන අය බිහි කරන්නේ අම්මාවරුනේ. වෛද්‍යවරු, ඉංජිනේරුවරු ඊට පස්සේ මේ වර්තමාන සමාජයේ ජන සමාජය තුළ තියෙන ඉහළ තනතුරු වලටපත් වෙලා ඉන්න අය කවුද බිහි කරේ? අම්මා. එතකොට අඬන්න විතරක් පුළුවන් දරුවෙක් විදිහට උපදින ඒ දරුවාව බලාගත්තේ අම්මා. නේද? පෝෂණය කරේ අම්මා. මේ ලෝකේට බිහි වෙලා තුන් ලෝකේට රඳුන සම්බුදුරජාණන් වහන්සේලාත් බිහි කරන්නේ බෝසතාණන් වහන්සේ විදිහට බිහි කරන්නේ අම්මා. මේ අම්මට වැදගත්කමක් තියෙනවා. අම්මට සමාජය තුළ මේ ජන සමාජය තුළ සමහරක් කාලේ ඒක බෞද්ධ සමාජයෙන් පරිබාහිරව පවා ඒ වැදගත්කම ලැබිලා තියෙනවා. ඉතින් මේ වැදගත්කම ගැන අපි දන්නවා නේද? දැන් එතකොට දැන් මේ විදිහට වැදගත්කමක් තියෙන වටිනාකමක් තියෙන මේ මව් පදවිය නේද? ලැබමින්ම ඒන් ලැබෙන ඒ කියන්නේ ඒ තුළ ඒ ලැබෙන ආස්වාදයම අපි භුක්ති විඳින්මින් මේ විකටම ඉන්නවාද? එහෙම නැත්නම් ඒකට වෙනස් ක්‍රමයක් තියනවාද? වෙන දෙයක් තියනවාද කියලා අපි කල්පනා කරන විශේෂයෙන්ම අම්මලා කල්පනා කරනවා. මාර්යා බුදුරජාණන් වහන්සේ ගාවට එනවා. ඇවිල්ලා කියනවා මෙහෙම. දෙමව්පියෝ සතුටු වෙන්නේ දරුවන්ගෙන්. ගොවියා සතුටු වෙන්නේ කුඹුරෙන්. ගොපල්ලා සතුටු වෙන්නේ හරක්ගෙන්. මේ සත්‍ය සතුටු වෙන්නේ සත්‍ය සතුටු කෙලෙස් වලින් කියන. බුදුරජාණන් වහන්සේ පිළිගත්තේ නැහැ ඒක. ආගතවන්සේ පිළිගත්තේ නැහැ ඒක. බුදුරජාණන් වහන්සේ කියනවා දෙමව්පියෝ දුක් වෙන්නේ දරුවන්ගෙන්. ගොවියා දුක් වෙන්නේ කුඹුරෙන්. ගොපල්ලා දුක් වෙන්නේ හරක්ගෙන්. මේ සත්‍ය දුකටපත් වෙන්නේ කෙලෙස් වලින් කියන. ඉතින් එතකොට මේ දරුවෝ ඉන්න අම්මලා ඒ දරුවන් ගැන හිතලා කල්පනා කරලා සැපයක් ලබන අතර අම්මලාම හිතන්න කල්පනා කරන්නේ දරුවෝ නිසා කොච්චර දුක් විඳිනවද කියලා. තමන්ගේ දුව නිසා, තමන්ගේ පුතා නිසා හදපු කඳුළු සතර මහා සාගර ජලයට වඩා වැඩි කියලා. තමන්ගේ දුව පුතා නිසා. මරණයට පස්සේ. එතකොට ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා. ඒ තමයි මේ පුතෙක් නොවෙච්ච කෙනෙක් නැහැ කියන. දුවෙක් නොවෙච්ච කෙනෙක් නැහැ කියන. අපිත් අම්මලා වෙලා සසරේ දරුවෝ බිහි කළා. විවිධාකාර පෙරලීම් වලට දෝලනයන්ට යට වෙලා මේ ගමන් කරන සසර සැරසන සසරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නම් දේශනා කරන්නේ
මේ දුක ඉක්මව යන්න කියලා දේශනා කරනවා. දරුවෙක් ලබන්න කලින් මහා දුකක් විඳිනවා ස්ත්‍රියක් විදිහට. මේ කායික ස්වභාවයකින්. ඊට පස්සේ දරුවා බිහි කරන්න දවස් මාස ගාණක් මව් කුසේ තියාගෙන දුක් විඳිනවා. දරුවා බිහි කරලා ඉවරලා දුකටපත් වෙනවා. නේද? සමහරක් වෙලාවට ලොකු මහත් වුණාට පස්සේ ඒ දරුවා ගැන හිතලා අම්මා දුක් වෙනවා. නේද? අකාලේ මිය ගියාට පස්සේ තවත් දුක් වෙනවා. ඒ නිසා මෙබඳු ආකාරයේ දුකටපත් වීම අනන්තව විඳින්න නැති අම්මලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මේ කාලේ කල්පනා කරන ඕන දෙයක් තමයි අම්මලා දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ හොඳට බලාගෙන ඒ වගේ තමයි ගිහි ගෙදර වාසය කරමින් වුණා. දරුවෝ බිහි කරමින් හෝ මේ දුක අවසන් කරන පැත්තට හිත යොමු කරන්නේ. අන්න එතකොට අපිට මේක ගැලවීමක් තිබෙනවා. නැත්තම් අපි කලින් කතා කරේ මොකද්ද? මේක ස්වභාවික සංසිද්ධියක්. තිරිසන් ලෝකෙ ගියත් මේ දුකට යට වෙන්න සිදු වෙනවා. ආයේ මනුස්ස ලෝකෙට ආවත් මේ දුකට යට වෙන්න සිදු වෙනවා. ඇත්තටම කල්පනා කරලා බැලුවට පස්සේ සසර දිහා බැලුවට පස්සේ මේක ඊටමත් ලැජ්ජා සාගත දෙයක්. පීඩා සාගත දෙයක්. දුක් සාගත දෙයක්. මේන් අපිනින්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයම පිළිහිර පිළිසන් කර ගැනීමයි කරන්න ඕනේ. මේ වෙලාවේ මොන ස්වභාවයෙන් හිටියත් දැන් කරන්න ඕනේ. සීලවන්ත වීම, සමාධි සම්පන්න වීම, ප්‍රඥා සම්පන්න වීම, ආර්ය ශ්‍රාණි මාර්ග අනුගමනය කිරීම, මේ දුක අවසන් කිරීම කියන පැත්තට යොමු වීමයි කරන්න තියෙන්නේ. දරුවෝ පෝෂණය ක්‍රමයේ ඒ දේ කරන්න පුළුවන්. ඉතින් අපි ඉන්න හැම අම්මලාටම අම්මලා වෙන්න කල්පනා කරන හැමෝටම ආශිර්වාද කරනවා. තමන් තුල තිබෙන මේ තමන්ගේ දුක අඳුනා ගන්න. දුක අඳුනාගෙන මේ දුකින් නිදහස් වෙන්න. අද දිනේදී අපි මේ ධර්ම සාකච්ඡාව තුළින් මවක් විදියටත් දරුවන් විදියටත් මේ සසර ගමන් කරනවට වඩා ඒ ගමන කෙලවර කිරීම උතුම්ය කියන කාරණය අවබෝධ කරගන්න අපි මේ ධර්ම සාකච්ඡාව තුළින් පිළිවන්කම ලැබුණා. ඉතින් අද දිනේදීත් ඒ දෙසා වැඩමව වදාලේ බෝධි ටීවී ශ්‍රී ලංකා YouTube නාලිකාවේ අනුශාසක අවසරයි පින්වත් වැලිමඩ සුමේදංකර ගෞරවනීය ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට අපි අපගේ ගෞරව පූර්වක පුණ්‍යානුමෝදනාව පිරිනමමින් අද දිනේදී මේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහන අවසන් කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි.